ආයුබෝවන් සියලුම දරුවන්ට සුබ උදෑසන ප්‍රාර්ථනා කරනවා. ඔබට මතක ඇති පෞද්ගලික දවසක මම ඔබට එක්තරා පොරොන්දුවක් වුණා. පයිතගරස් ප්‍රමේය පිළිබඳව අවබෝධයක් ලබා දීලා ඒ වගේම මේ පයිතගරස් ප්‍රමේය ගැටළු විසඳීම සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරලා අවසානයේදී ඒ සම්බන්ධ ගැටළු ගණනාවක් අපි සාකච්ඡා කරා. ඔබට මතක ඇති ඊට අවසානයේදී මම එක්තරා පොරොන්දුවක් වුණා. පයිතගරස් ත්‍රික පිළිබඳව ඊළඟ දවසේදී මම ඔබත් සමග සාකච්ඡා කරනවා කියලා. මම හිතන්නේ දැන් අපිට ඒ සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා. මගේ අපේක්ෂාව ඔබට පයිතගරස් ත්‍රිකයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නට. ඒ විතරක් නෙමෙයි මේ පයිතගරස් ත්‍රික පිළිබඳව විශේෂිත වූ සමීකරණයක් පිළිබඳවත් මම ඔබට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ලම අවසන් වුණාට පස්සේ මම ඔබ යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ඔබගේ පෙළපොතට. ඒ කියන්නේ පෙළපතට අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ඔබ. ඒ ඉතින්දී ඔබ මේ පාඩම මගෙත් එක්ක කරන්නට ඕන පෙළපත තමා ළඟ තියාගෙන මම පැහැදිලි කරන්නා වූ සියලු කරුණු කාරණා ඔබගේ මනසට ඇතුළත් කරගනිමින් ඒ පිළිබඳ ඊටාම හොඳ අවබෝධයක් ලබා ගන්නට ඔබ අවස්ථාවක් යොදා ගන්නට සිදු වෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ කරන දරුවෙක් හැටියට මම හිතන්නේ මම මේක කිව්වත් නැතත් ඔබට ඒ කාරණේ පිළිබඳ යොමු වීමක් අනිවාර්යම තියෙනවා. යොමු වෙන්න අවශ්‍යයි කියන එකත් ඔබ පිළිගන්න. ඉතින් අපි පයිතගරස් ප්‍රමේය ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි ත්‍රිකෝණ විශේෂය තමයි ඍජුකෝණී ත්‍රිකෝණ. එහෙමනම් අදත් මම මේ පයිතගරස් ත්‍රික ගැන කතා කරන්න යනවා නම් අනිවාර්යෙන්ම මට ඍජුකෝණී ත්‍රිකෝණ භාවිත කරගන්න වෙනවා. මම අඳිනවා මෙතන එක ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඒ විතරක් නෙමෙයි මම මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ ABC වශයෙන් නම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ABC මේ ABC වශයෙන් මම දක්වලා තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඔබට පේනවා ඇති ABC කෝණය මම අංශක 90 කෝණයක් බව දක්වලා තියෙනවා. ඒ අනුව ABC කියන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක් කියන එක ඕනම කෙනෙකුට තේරෙනවා. දැන් අපි මේ ත්‍රිකෝණයේ එක් එක් පාදවල දිග මම හිතන විදිහට විවිධ ඒකක මගින් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. හිතන්න AC කියන පාදයේ දිග ඒකක C කියලා. එතකොට AB පාදයේ දිග ඒකක A කියලා අපි ගන්නවා. BC පාදයේ දිග ඒකක B වශයෙන් ගන්නවා. එතකොට මේ C A සහ B වලින් දක්වලා තියෙන්නේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ පිළිවෙලින් කර්ණයේ සහ ඍජුකෝණයේ අඩංගු පාද දෙකේ දිග. එතකොට මේකට පයිතගරස් සම්බන්ධය යෙදුවොත් ඔබ දන්නවා මෙන්න මේ සමීකරණය C වර්ගයේ සමානයි A වර්ගයේ ධන B වර්ගයේ කියන සම්බන්ධතාවය අපට ලැබෙනවා. පයිතගරස් ප්‍රමේය අනුව C වර්ගයේ සමානයි A වර්ගයේ ධන B වර්ගයේ. මේක පිළිබඳව මම හිතන්නේ ඔබට ගැටලුවක් නැහැ. එතකොට මෙතනින් එහාට අපි කල්පනා කරලා බලනවා මෙන්න මේ සමීකරණය තෘප්ත කරනවා නම් මෙන්න මේක තෘප්ත කිරීම සඳහා C වලටත් A වලටත් B වලටත් යොදා ගන්නා වූ මිනුම් මොනවද? අන්නේ මිනුම් වලට අපි කියනවා පයිතගරස් ත්‍රිකයක් කියලා. දැන් මම උදාහරණයක් වශයෙන් මෙහෙම කියන්නම්කෝ. A වල දිග ඒකක 3ක් වෙලා B වල දිග ඒකක 4ක් වෙලා C වල දිග ඒකක 5ක් වුණොත් එහෙම එතන පයිතගරස් ත්‍රිකයක් නිර්මාණය වෙනවා. කොහොමද මම කියන්නේ? බලන්න A වර්ගයේ තන B වර්ගය ආවේ. මම කිව්වේ A වල දිග ඒකක 3යි කියලා. එහෙනම් මේක 3 වර්ගය. ධන B වල දිග ඒකක 4යි නම් ඒක 4 වර්ගය. ඉතින් 3 වර්ගය 9යි ධන 4 වර්ගය 16යි. එතකොට අපි C ගැන අපි කතා කරමු. එතකොට C වර්ගය කියලා කියන්නේ 5 වර්ගය. 5 වර්ගය 25යි. දැන් 9ක 16ක් එකතු වුණාම 25යි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ 3 4 සහ 5 කියන අගයන් තුන අපි A B සහ C සඳහා යොදාගත්තොත් මේ මම මුලින්ම ලියලා තියෙන සමීකරණය 3 4 5 කියන අගයන්ගෙන් තෘප්ත වෙනවා. එතකොට 3 4 5 කියන අගයන් තුන පයිතගරස් ත්‍රිකයක්. මේ පයිතගරස් ත්‍රිකය භාවිත කරලා තව පයිතගරස් ත්‍රික නිර්මාණය කරගන්න පුළුවන්. ඔව්. මේ හැම පයිතගරස් ත්‍රිකයකම එක් එක් ගුණාකාරය අපි කල්පනා කරලා බලුවොත් ඒ සියලුම ගුණාකාර පයිතගරස් ත්‍රික වෙනවා. උදාහරණයක් ඇරෙන්න මේකේ දෙවෙනි ගුණාකාරය ගන්නවා. දෙවරක් 3 6යි, දෙවරක් 4 8යි, දෙවරක් 5 10යි. මේක පයිතගරස් ත්‍රිකයක්. ඒ වගේම 3 4 5යි තුන්වෙනි ගුණාකාරය ගත්තොත් 3 වරක් 3 9යි, 3 වරක් 4 12යි,
තුන්වර පහමාරුයි. එතකොට මේක පයිතක ස්ත්‍රිකය. ඕන්න හතරවෙනි ගුණාකාරය ගන්න පුළුවන්. පස්වෙනි ගුණාකාරය, හයවෙනි ගුණාකාරය. හැබැයි එක දෙයක් තියෙනවා. 3 4 5 කියන ත්‍රිකය භාවිත කරලා තමයි ඒවායේ ගුණාකාර මගින් අනිකුත් පයිතක ස්ත්‍රිකයන් ලබාගෙන තියෙන්නේ. එතකොට මේ 6 8 10 ඒ පාදවල අනුපාත ගත්තොත් ඒ අනුපාතය අරගෙන සරල කරොත් අර මුල් ත්‍රිකෝණ මුල් පයිතක ස්ත්‍රිකයට නැවතත් අපි පැමිණෙනවා. ඉතින් මේක පයිතක ස්ත්‍රිකයක් ලබා ගැනීම සඳහා මේ පයිතක ස්ත්‍රිකය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අවබෝධය ලබා දීම සඳහා පමණයි මා මේ දේ සිදු කළේ. මොකද්ද වෙන්න ඕන? C වර්ගයේ සමානයි A වර්ගයේ ධන B වර්ගයේ සමීකරණය තෘප්ත කරන්නා වූ ඕනෑම අගයන් තුනක් මේ සමීකරණය තෘප්ත කරන්නා වූ අගයන් තුනක් පයිතක ස්ත්‍රිකයක් වශයෙන් අපට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒක මූලික වශයෙන් මතක තියාගන්න. දැන් මම ඔබට කියලා දෙන්න යනවා මේ පයිතගර ස්ත්‍රික එකිනෙකට වෙනස් වූ විවිධ පයිතගර ස්ත්‍රික ලබා ගැනීම සඳහා යුක්ලිඩ් කියන ගණිතඥයා විසින් හඳුන්වා දෙන්නා වූ පරාමිතික සමීකරණ පිළිබඳව ඔබව සුළු වශයෙන් හෝ දැනුවත් කිරීම මේ අවස්ථාවේදී වටිනවා කියන එක තමයි මගේ ඊළඟ අදහස. ඔබට ඒක ඉතාම වැදගත් වෙනවා. මෙන්න මේ වගේ කතන්දරයක් තියෙනවා. x y කියලා කියන්නේ මම ඒවා simple xy වශයෙන් දක්වනවා. simple x simple y කියලා කියන්නේ ඕනෑම පූර්ණ සංඛ්‍යා දෙකක් නම් ඕනෑම පූර්ණ සංඛ්‍යා දෙකක් කියලා අපි සැලකුවොත් එහෙම c වල අගය ගෙලා දෙනවා x වර්ගයේ ධන y වර්ගයේ මගින්. c කියන්නේ මොකද්ද? කර්ණයේ දිග. කර්ණයේ දිග ඒකක c වශයෙන් අපි ගත්තේ. ඒ වගේම a වල අගය ගෙලා දෙනවා x වර්ගයේ දින y වර්ගයේ මගින්. b වල අගය ගෙලා දෙනවා 2xy මගින්. මෙන්න මේක පාවිච්චි කරලා අපිට එකිනෙකට වෙනස් වූ විවිධ ත්‍රිකයන් ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. මම දැන් ඒක කරලා පෙන්නනවා ඔයාලට. හැබැයි මෙතෙන්දී මේ a වල අගය දිහා බලුවොත් x වර්ගයේ ඍණ y වර්ගයේ කියලා තියෙන නිසා ඔබට දැනෙන්න ඇති x වලින් හඳුන්වන්නා වූ අගය y වලට වඩා විශාල වෙන්න ඕන. ඔබ හිතලා බලන්න හදිසියේ හරි x වල අගය y වලට වඩා කුඩා වුණොත් මොකද වෙන්නේ? ගැටලුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා නේ. ඔව්. එහෙමනම් කොහොමද අපි ගන්නෙ? මෙතෙන්දී මෙන්න මේ වගේ වෙන්න ඕන. x වල අගය y ට වඩා විශාල වූ විට මේ සම්බන්ධතාවය නිවැරදි. x වල අගය y ට වඩා විශාල වෙන්න ඕන. එහෙමනම් ඒ වගේම තව දෙයක් මම කියනවා y වල අගය අසමානයි බිඳුව වෙන්නත් ඕන. y අගය බිඳුවට අසමාන වෙන්න ඕන. එහෙනම් මේ අවස්ථාවේදී y සඳහා ගන්න පුළුවන් කුඩා මගය ඔබ දන්නවා එක. එහෙමනම් මෙහෙම වෙන්න පුළුවන් නේද? y x සමානයි 2යි කියලා අපි ගත්තොත් x සමානයි 2යි කියලා ගත්තොත් y වල අගය ඊට වඩා කුඩා වෙන නිසා y වල අගය 1 වෙන්න ඕන. දැන් මම මොකද කරන්නේ? x වෙනුවට 2 යොදාගෙන y වෙනුවට 1 යොදාගෙන මම මෙන්න මේ c a සහ b වලට අගයන් ලබා ගන්නවා. මෙන්න මේ පරාමිතික සමීකරණ පාවිච්චි කරලා. කියන්නේ මෙන්න මේකයි. පළවෙනි එක c සමාන x වර්ගයේ ධන y වර්ගය. එහෙමනම් simple x simple y right. එතකොට x වර්ගයේ ධන y වර්ගය කියලා කියන්නේ දෙකේ වර්ගයේ ධන එකේ වර්ගය. බලන්න දෙකේ වර්ගය 4යි එකේ වර්ගය 1යි 4 1 එකතු වුණාට පස්සේ 5යි. එතකොට මේක සමාන වෙන්න ඕන c වශයෙන් දක්වලා තියෙන දිගට. ඊළඟට a වලින් දක්වලා තියෙන දිග x වර්ගයේ දින y වර්ගයට සමාන වෙනවා. බලන්න x වර්ගයේ දින y වර්ගයේ අගය මොකක්ද කියලා? දෙකේ වර්ගය අඩු කිරීම එකේ වර්ගය. දෙකේ වර්ගය 4යි අඩු කිරීම එකේ වර්ගය 1යි
අන්න ඒකක 3යි. අවසාන වශයෙන් ගන්න බලන්න 2x වලගේ 2xy වලගේ දෙක ගුණ කිරීම 1 දෙවරක් 2 4යි 4 වරක් 1 4යි. මෙන්න මෙතන පයිතගරස් ත්‍රිකයක් නිර්මාණය වෙනවා. මෙතන බලන්න c වල දිග 5ක් වෙන්න ඕන. a නම් වූ දිග ඒකක 3ක් වෙන්න ඕන. b නම් වූ දිග ඒකක 4ක් වෙන්න ඕන. දැන් 3 4 සහ 5 කියන්නේ එක පයිතගරස් ත්‍රිකයක්. මේක ඉස්සෙල්ලා මම ඔබට උදාහරණයක් වශයෙන් පැහැදිලි කරලා දුන්නා. 3 4 5 කියන්නේ එක පයිතගරස් ත්‍රිකයක්. එහෙමනම් ඊළඟට අපි කොහොමද තවත් පයිතගරස් ත්‍රිකයන් මේ පරාමිතික සමීකරණය පාවිච්චි කරලා කොහොමද අපි මේක ලබා ගන්නේ? ඔව් අපිට තියෙනවා ගන්න පුළුවන් අවස්ථාවක්. x වලගේ 3ක් වුණොත් x වලගේ අපි 3යි කියලා ගත්තොත් මේ සම්බන්ධතාවයට අනුව අනිවාර්යයෙන්ම y හිරගේ 3ට වඩා අඩුලා වෙන්න ඕන. ඒ අනුව y ට තියෙන්න පුළුවන් අගයන් දෙකක්. x සමානයි 3 නම් y සමානයි 1 හෝ y සමානයි 2 විය යුතුයි. එක්ක y වලගේ එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් y වලගේ දෙකක් වෙන්න ඕන. දැන් අපි මේ අපේ සම්බන්ධතා ටිකට මේ කියන අගයන් ආදේශ කරලා බලමු. එහෙමනම් x වර්ගය ධන y වර්ගය කියලා කියන්නේ 3 වර්ගය ධන 1 වර්ගය. බලන්න 3 වර්ගය ධන 1 වර්ගය කියන්නේ 9 ධන 1යි. ඒ කියන්නේ 10යි. x වර්ගය ධන y වර්ගයෙන් ගෙන දෙන්නේ මෙන්න මේ කර්ණයේ දිග. ඒ කියන්නේ c වලගේ. c සමානයි 1/10යි. ඊළඟට බලන්න ඍජු කෝණයේ අඩංගු පාද දෙකෙන් එකක් අපි දක්වනවා x වර්ගය ඍණ y වර්ගය කියලා. ඒක තමයි මම මෙතෙන්දී a වලින් දක්වලා තියෙන්නේ. එතකොට මෙතනින් මේ 3 වර්ගය අඩු කිරීම 1 වර්ගය. 9 අඩු කිරීම 1යි කියන්නේ 8යි. 9 අඩු කිරීම 1යි කියලා කියන්නේ 8යි. ඊළඟට අපි බලන්න ඕන 2xy ගැන. 2xy කියලා කියන්නේ 2 ගුණ කිරීම x වලගේ කීයද අපි ගත්තේ 3යි කියලා. ගුණ කිරීම ඊට පස්සේ අපි y වලගේ ගත්තේ 1යි කියලා. එහෙනම් ඒක 2 වරක් 3 6යි 6 වරක් 1 6යි. බලන්න 6 8 10යි. මේත් ඇවිල්ලා පයිතගරස් ත්‍රිකයක් තමයි. 6 8 10 කියන්නේ තවත් පයිතගරස් ත්‍රිකයක්. මෙන්න මේ පයිතගරස් ත්‍රිකයයි මේ පයිතගරස් ත්‍රිකය අතර සම්බන්ධයක් තියෙනවා. මෙම පයිතගරස් ත්‍රිකයේ දෙවෙනි ගුණාකාරය තමයි මේ ලැබිලා තියෙන්නේ. එතකොට ඊවා එකිනෙකට වෙනස් වූ පයිතගරස් ත්‍රිකයන් නෙවෙයි. හැබැයි ඒකත් පයිතගරස් ත්‍රිකයක් තමයි. එතකොට අපි දැන් බලමු x වලගේ 3ක් වෙලා y වලගේ 2ක් වෙන අවස්ථාවක් ගැන බලමු. එහෙම වුණොත් එහෙම x වර්ගය ධන y වර්ගය අගේ වෙන්නේ මොකද්ද? 3 වර්ගය ධන 2 වර්ගය නේද? ඔබ දන්නවා 3 වර්ගය 9යි 2 වර්ගය 4යි 9යි 4යි 13යි. මොකක්ද x වර්ගය ධන y වර්ගය කියන්නේ? එයා සමාන වෙන්නේ මෙන්න මේ කර්ණයේ දිගේ කියන්නේ c වලගේ එක සමාන වෙනවා. c වලගේ එකක 13යි. ඒ වගේ අපි a වල අගය ඒකක කීයද කියලා කොහොමද ලබා ගන්නේ? අර පාරමිතික සමීකරණයේ x වර්ගය ඍණ y වර්ගය කියන දැන්. එතකොට x වර්ගය ඍණ y වර්ගය කියලා කියන්නේ 3 වර්ගය අඩු කිරීම 2 වර්ගය. 3 වර්ගය ඔබ දන්නවා 9යි 2 වර්ගය 4යි 9න් 4ක් අඩු වුණාම 5යි. ඊළඟට අවසාන සම්බන්ධතාවයේ 2xy. එතකොට x වලගේ 3ක් වෙන අවස්ථාවේදී අපි මෙතෙන්දී y වලගේ ගත්තේ 2ක් කියලා. දෙවරක් 3 6යි 6 වරක් 2 12යි. මෙන්න දැන් අපිට පයිතගරස් ත්‍රිකයක් ලැබෙනවා. ඒ තමයි 5යි 12යි 13යි සම්බන්ධ වෙලා. එතකොට 5 කියලා කියන්නේ මේකේ a වල දිග a වලට අදාළ දිග ප්‍රමාණය ඒකක 5යි. ඊළඟට 2xy වලින් අපි ලබා ගන්නේ බෙහි අගය එයා ඒකට 12යි. x වර්ගය ධන y වර්ගයෙන් අපි ලබා ගන්නේ AC දිග නැත්නම් c වල අගය ඒක ඒකට 13යි. මේක පයිතගරස් ත්‍රිකයක්ද? අනිවාර්යයෙන්. මේක පයිතගරස් ත්‍රිකයක් 5යි 12යි 13යි. ඔබ දන්නවා 5 වර්ගය 25යි 12 වර්ගය 144යි. 25ට 144 එකතු වුණාම 169යි
13 වර්ගයත් 169. එතකොට පහේ වර්ගයේ ධන 12 වර්ගය 13 වර්ගයට සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ පහේ වර්ගයේ 25 ධන 144 එකතු කරපුවාම 169යි 13 වර්ගයත් 169යි. මෙන්න මේ ත්‍රික අපිට වැදගත් වෙනවා. මේ වගේ පාදවල දිග පමණක් අපිට ලබා දීලා තිබ්බොත් ඒ අදාළ ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙනවද නැද්ද කියන එක තීරණය කිරීම සඳහා මේක උපයෝගී කරගන්න පුළුවන් කමක් අපිට තියෙනවා. ඊළඟට අපි බලමු තවත් මම අගයන් කීපයක් ඔබට තව තවත් වැඩි දුරට මේක අවධාරණයට ලබා ගැනීම සඳහා අවධාරණය කර ගැනීම සඳහා මම මේ පරාමිතික සමීකරණය තව අවස්ථා කීපයකට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම ගත්තේ x වලාගේ දෙකක් වෙනකොට y වලාගේ එකයි කියලා. මොකද මම කිව්වා අපි හිතමු කියලා x වලාගේ y හිරයට වඩා විශාලයි කියලා. ඒ වගේම y හිරගේ අසමානයි බිඳුවයි කියලා අපි ගමු කියලා. එහෙමනම් සමානයි y හිරගේ අසමානයි බිඳුව නෙවෙයි. y හිරගය අනිවාර්යෙන් විශාල වෙන්න ඕන බිඳුවට වඩා. බිඳුවට අසමාන වෙන්න ඕන හරි. නමුත් මෙතන වැදගත් වෙන්නේ y හිරගේ බිඳුවට වඩා විශාල වෙන්න ඕන කියන එකයි මම මේ කියන්නේ. මොකද මේ අපි මේ හොයන්න යන්නේ පාදවල දිග. එතකොට මේ පාදවල දිග ලබා ගැනීමේදී අපිට මේ විදිහට සලකන්නට පුළුවන් මේ සිදු වෙනවා. ඊළඟට අපි බලමු තවත් අවස්ථාවක්. මෙහෙම වෙන්න පුළුවන් නේද? අපි x වලගේ 4යි කියලා ගත්තොත් x වලට 4 යොදාගත්තොත් y සඳහා තිබිය හැකි අගයන් මොනවාද? මම කියපු දේ අනුව x වල අගයට වඩා y වලගේ අඩු වෙන්න ඕන. එහෙමනම් y සඳහා තිබිය හැකි අගයන් 3 හෝ y සමානයි 2 හෝ y සමානයි 1 විය යුතුයි. මෙන්න මේක දිහා පොඩ්ඩක් බලන්න. x වලගේ 4ක් වෙන අවස්ථාවේදී y වලගේ 3ක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් y වලගේ 2ක් වෙන්නත් පුළුවන්. y වලගේ 1ක් වෙන්නත් පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා ඇති y හිගේ බිඳුවට වඩා විශාලයි කියන එක මෙතන ඇතුළත් වෙලා තියෙනවා. එතකොට අපි c වල දිග ඒකක කීයද කියලා බලාගන්න x වර්ගයේ ධන y වර්ගයේ ගමු. ඒ කියන්නේ 4 වර්ගයේ ධන 3 වර්ගයේ. 4 වර්ගයේ 16යි 3 වර්ගයේ 9යි ඒකක 25යි. ඒ කියන්නේ මේ කර්ණයේ දිග ඒකක 25ක් වන අවස්ථාව ගැන මේ කතා කරන්නේ අපි. බලමු මේ වань ඍජුකෝණය ඇතුළත් ඍජුකෝණය අඩංගු පාද දිගේ දිග සඳහා මොනවද අපට ලැබෙන්නා වූ ඒකකය. දිග ඒකට මොනවාද දිග ප්‍රමාණය කොච්චරද කියලා අපි බලමු. x වර්ගයේ 9 වර්ගය. ඒ කියන්නේ 4 වර්ගයේ අඩු කිරීම 3 වර්ගය. 16 අඩු කිරීම 9 නේද? 16 9ක් අඩු වුණාම කීයද? ඔය දරුවන්ට මේනවා 7යි කියලා. එතකොට ඊළඟ අවස්ථාව බලන්න 2xy. 2 ගුණ කිරීම 4 ගුණ කිරීම 3. දෙවරක් 4 8යි 8 වරක් 3 24යි. මෙන්න අලුත් පයිතග්‍රස් ත්‍රිකයක් එනවා 7යි 24යි 25යි. 7යි 24යි 25යි. මේ වෙනකොට මම අපි පයිතග්‍රස් ත්‍රිකයන් ලබාගෙන තියෙනවා මේ වෙනකොට 4ක් ලබාගෙන තියෙනවා. මතකද? පළවෙනි එක 3 4 5 දෙවෙනි එක ආවේ අපිට 6 8 10. හැබැයි 3 4 5 කියන ත්‍රිකයයි 6 8 10යි කියන ත්‍රිකයයි අතර සම්බන්ධයක් තියෙනවා. 3 4 5 කියන ත්‍රිකයේ දෙවෙනි ගුණාකාරය තමයි 6 8 10 කියලා කියන්නේ. හැබැයි ඊළඟට අපි ලබාගත්ත ත්‍රිකය ඔබට මතකද? 5යි 12යි 13යි. මේක වෙනස්ම වූ ආකාරයේ ත්‍රිකයක්. මොකද 3 4 5 ගුණාකාරයක් නෙවෙයි 5 12 13 කියන්නේ. ඒ වගේම මේ 7 24 25 දිහා බලන්න. ඒක අර කතා කරපු පයිතග්‍රස් ත්‍රිකයන් දෙකට වඩා තවත් වෙනස්ම වූ ආකාරයේ පයිතග්‍රස් ත්‍රිකයක්. ඒ නිසා ඔබට මේ පරාමිතික සමීකරණය පාවිච්චි කරලා පුළුවන්කමක් තියෙනවා එකිනෙකට වෙනස් වූ පයිතග්‍රස් ත්‍රිකයන් විශාල සංඛ්‍යාවක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි දැන් මම සූදානම් වෙනවා x වලගේ 4 වෙච්ච මොහොතේ y වලගේ 2ක් වෙන අවස්ථාවට යන්න. එහෙම ගත්තොත් x වර්ගයේ ධන y වර්ගයට අදාළ අගය ලැබෙන්නේ කොහොමද? x වෙනුවට 4 වර්ගයේ ධන දැන් අපි y වෙනුවට ගන්න 2 වර්ගය. 4 වර්ගයේ 16යි 2 වර්ගයේ 4යි ඔන්න උත්තරය ආව 20යි. ඒ කියන්නේ c වලින් දක්වලා තියෙන දිග ප්‍රමාණය ඒකක 20ක් වෙන්න ඕන. ඊළඟ අවස්ථාව බලන්න x වර්ගයේ දින y වර්ගය. 4 වර්ගයේ අඩු කිරීම 2 වර්ගය නේද? ඒ කියන්නේ 16 අඩු කිරීම 4 සමානයි 12යි නේ. 16 අඩු කිරීම 4 සමානයි 12යි. ඊළඟට අපි බලමු
2යි xy කියන අවස්ථාව සඳහා මොනවද ලැබෙනා කියන්නේ? 2 ගුණ කිරීම 4 ගුණ කිරීම 2. 2 වරක් 4 8යි 8 වරක් 2 16යි. මෙන්න ත්‍රිකයක් අපිට ලැබෙනවා 12යි 16යි 20යි. මේකේ තේරුම ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිග පිළිවෙලින් ඒකක 12ක් සහ ඒකක 16ක් වන අවස්ථාවේදී කර්ණයේ දිග ඒකක 20ක් වෙනවා කියන එකයි. මෙන්න මේ ත්‍රිකයයි මීට කලින් කතා කරපු සමහර ත්‍රිකයි අතර සම්බන්ධතාවයක් තියෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි හොයාගත්ත පයිතගරස් ත්‍රිකා තුලින් සරලම ත්‍රිකය 3 4 5. ඔයාලට පේන්නේ නැද්ද මේ 12 16 20 එම පයිතගරස් ත්‍රිකේ ගුණාකාරයක් කියලා. බලන්න මේකේ 4 වෙනි ගුණාකාරය ගන්න. 4 වරක් 3 12යි, 4 වරක් 4 16යි, 4 වරක් 5 20යි. එතකොට මේ ත්‍රිකය එකිනෙකට වෙනස් වූ පයිතගරස් ත්‍රිකයක් නෙවෙයි. මේක 3 4 5 කියන එකේ 4 වෙනි ගුණාකාරය තුලින් නිර්මාණය වූ පයිතගරස් ත්‍රිකයක්. හැබැයි ඉතින් ඒකත් පයිතගරස් ත්‍රිකයක් තමයි. ඊළඟට අපි බලමු x වෙනුවට 4 අරගෙන අපිට දැන් ගන්න තියෙන y වෙනුවට 1. බලන්න එතෙන්දි මොකද්ද වෙන්නේ කියලා. එතකොට x වර්ගයේ ධන y වර්ගයට අදාළ අගය කියලා කියන්නේ 4 වර්ගයේ ධන 1 වර්ගය. 4 වර්ගය 16යි ධන 1 වර්ගය 1යි 16 1 එකතු වුනහම ඒකක 17යි. ඊළඟට x වර්ගයේ ඍණ y වර්ගයේ මගින් ගෙඩ දෙන්නේ 4 වර්ගය අඩු කිරීම 1 වර්ගය. ඒ කියන්නේ 16 අඩු කිරීම 1යි 15යි ඒකක 15යි. ඊළඟට 2x y වලින් ගෙඩ දෙන්නේ 2 ගුණ කිරීම 4 ගුණ කිරීම 1 දෙවරක් 4 8යි 8 වරක් 1 8යි. පොඩ්ඩක් බලන්න අලුත් ත්‍රිකයක් අපිට ලැබෙනවා. ඒ තමයි 8යි 15යි 17යි. දැන් ඔබට පයිතගරස් ත්‍රිකයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඒනොත් පොඩ්ඩක් ඔබ කල්පනා කරලා බලන්න මේ ත්‍රිකයත් එක්ක මීට කලින් ගත්ත ත්‍රිකයන් සංසන්දනය කරලා බලන්න. පළමු ත්‍රිකය 3 4 5. මේ පළමු ත්‍රිකය. දෙවෙනි ත්‍රිකය ආවේ 6යි 8යි 10යි. ඒ ත්‍රිකය මෙන්න මේ ත්‍රිකයේ දෙවෙනි ගුණාකාරය නිසා ඒක මම ලියන්නේ නැහැ. මම ලියන්නේ දැන් මෙතන එකිනෙකට වෙනස් වූ පයිතගරස් ත්‍රිකයන් ටික පමණයි. ඊළඟ අපි ලබාගත්ත පයිතගරස් ත්‍රිකය ඔබට මතක ඇති 5යි 12යි 13යි. මේ දෙන්න අතර සම්බන්ධතාවයක් නැහැ. ඒ කියන්නේ මේ දෙන්නම පයිතගරස් ත්‍රික හැබැයි දෙදෙනා එකිනෙකට වෙනස් වූ ආකාරයේ පයිතගරස් ත්‍රික. ඊළඟට තුන්වෙනියට අපි ලබාගත්ත පයිතගරස් ත්‍රිකය ඔබට මතක ඇති. ඒ තමයි මෙතන මේ සඳහන් වෙලා තියෙන 7 24 25. ඒක මම මෙතන ලියනවා 7 24 25. මේ පයිතගරස් ත්‍රිකය බලුවාම එකිනෙකට වෙනස් බවක් ඔබට පේනවා ඇති. මේ කාගේවත් ගුණාකාරයක් එහෙම නෙවෙයි. ඊළඟට අපි ගත්ත පයිතගරස් ත්‍රිකය 12යි 16යි 20යි. 12යි 16යි 20යි මම මෙතන ලියන්නේ නැහැ. ඇයි මේ සරලම පයිතගරස් ත්‍රිකයේ 4 වෙනි ගුණාකාරය වෙන නිසා. මම කිව්වා මම එකිනෙකට වෙනස් වූ පයිතගරස් ත්‍රිකයන් විතරයි මෙතන ලියන්නේ කියලා. ඊළඟට 4 වෙනි එකේ මේ අවසානයේ දැනට ලබාගත්ත 8 15 සහ 17 ගත්තොත් එහෙම මේවා අනිවාර්යයෙන්ම පයිතගරස් ත්‍රිකයක් කියලා කියන්න පුළුවන්. මේවා එකිනෙකට වෙනස් වූ පයිතගරස් ත්‍රිකයක්. දැන් ඔබට x වෙනුවට 5 යොදාගෙන එහෙමනම් y වලාගය 4 හෝ 3 හෝ 2 හෝ 1 තියලා අරගෙන ඔබට පුළුවන්කමක් තියෙනවා පයිතගරස් ත්‍රිකයන් ලබා ගන්න. එතනකුත් සමාන වෙලාවට අලුත් පයිතගරස් ත්‍රික ඔබට නිර්මාණය කර ගැනීමේ හැකියාවක් උදා වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු. මට නිකන් මේ අවස්ථාවේදී හිතුණා මෙන්න මේ අවස්ථාවකට යොමු කරන්න තවදුරටත් ඔබේ මේ වාසිය සඳහා. හිතන්නකෝ x සමානයි 6යි කියලා ගත්තොත් එහෙම අපි හිතන විදිහට y වලාගයන් එක්ක 5 වෙන්න ඕන නැත්නම් y හි අගය 4 වෙන්න ඕන. y සමානයි 5 හෝ y සමානයි 4 හෝ y සමානයි 3 හෝ y සමානයි 2 හෝ ඔබට පුළුවන් y සමානයි 1යි කියලා ගන්න. දැන් බලන්න x සමානයි 6යි y සමානයි 5යි කියන අවස්ථාව අපි ගමුකෝ. එහෙම වුණොත් ඔය කර්ණයේ දිග අපිට ගෙන දෙනවා x වර්ගයේ දාන y වර්ගයේ මගින්.
එහෙම නම් ඒ කියන්නේ 6 වර්ගයේ ධන 5 වර්ගයේ මගින් නේද අපිට මේක ගෙන දෙන්නේ. 6 වර්ගයේ ධන දන්නවා 6 වරක් 36යි 5 වර්ගයේ 25යි මේ දෙපළ එකතු වුණාම 61යි. බලන්න මොකද වෙන්නේ කියලා. ඊළඟට ඍජු කෝණය අඩක්කු පාද දෙකෙන් එක පාදයක දිග ලබා ගන්නට අපි x වර්ගයේ දින y වර්ගයේ සම්බන්ධතාවය පාවිච්චි කරනවා. ඒ කියන්නේ 6 වර්ගයේ අඩු කිරීම 5 වර්ගය. එතකොට 36 අඩු කිරීම 25 11යි නේද? ඒ වගේම ඍජු කෝණයේ අඩංගු ඉතිරි පාදයේ දිග ලබා ගන්න අපි 2xy කියන සම්බන්ධතාවය පාවිච්චි කරනවා. ඒ කියන්නේ 2 ගුණ කිරීම 6 ගුණ කිරීම y වෙනුවට පහනේ අපි ගත්තේ. දවරක් 6 12යි 12 වරක් 60යි. මෙන්න මේ ත්‍රිකය පොඩ්ඩක් බලන්න. මේ පයිතගොරස් ත්‍රිකය 11 60 61 වෙනවා. මේකේ තේරුම මොකද්ද? ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිග පිළිවෙලින් ඒකක 11 සහ ඒකක 60 වෙන අවස්ථාවේදී ඒ කාරණේ දිග ඒකක 61ක් වෙනවා කියන එකයිනේ. මේ හතරත් එක්ක මේක සංසන්දනය කරලා බලන්න. මේ හතරටම වඩා මේක වෙනස් එකක්. එහෙනම් පස්වෙනි ත්‍රිකෝණ එකිනෙකට වෙනස් වූ පස්වෙනි මේ පයිතගොරස් ත්‍රිකයේ වශයෙන් ඔබට මේක සලකන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පහ වෙන්නේ මේක නෙවෙයි. මම මෙතන ඔයාලා දැඩි ලෙස හිතන්න ඕන මම මේ කියන එක මේ අවස්ථාවේදී මම x වලාගේ 4යි y වලාගේ 3යි කියන එක යොදාගත්තා මෙතෙන්දී. x වලාගේ 4ක් වෙනකොට y වලාගේ 2 කියන එක යොදාගත්තා. x වලාගේ 4ක් වෙනකොට y වලාගේ 1යි කියන එකත් යොදාගත්තා. ඔබ බලන්න මම x වලාගේ 5යි කියලා ගත්තේ නෑනේ. ඒක ගන්න පුළුවන්. x වලාගේ 5ක් වෙන අවස්ථාවේදී ඔබ දන්නවා දැන් මම කියලා දුන්න ආකාර අනුව එක්ක y වලාගේ 4 වෙන්න ඕන නැත්නම් y වලාගේ 3ක් වෙන්න ඕන නැත්නම් y වලාගේ 2ක් වෙන්න ඕන නැත්නම් y වලාගේ 1ක් වෙන්න ඕන. එයා එහෙම ඒවට ආදේශ කරලා බලනකොට මේ කියන ත්‍රිකයන් වලට අතිරේක මෙම ත්‍රිකය ලැබෙන්නට කලින් එකිනෙකට වෙනස් වූ තවත් පයිතගොරස් ත්‍රිකයන් ගණනාවක් ඔබට ලබා ගන්නට අවස්ථාව උදා වෙනවා. හොඳයි දැන් පයිතගොරස් ත්‍රික පිළිබඳව ඔබ කිසියම් ආකාරයක අදහසක් ලබාගෙන තියෙන්නේ. මේකෙන් එක්තරා වාසියක් තියෙනවා. අපි හිතමු අපට කවුරු හරි දෙනවා පාද ත්‍රිකෝණයක පාද තුනේ දිග දෙනවා. ත්‍රිකෝණයක පාද තුනේ දිග දීලා අපෙන් අහනවා මෙම ත්‍රිකෝණය මේ අදාළ ත්‍රිකෝණය ඍජු කෝණීය ත්‍රිකෝණයක් වේදම වේද කියලා හේතු දක්වමින් පැහැදිලි කරන්න කියලා දෙන අවස්ථාවක් ගැන හිතන්න. ඒ කියන්නේ මොකක්ද? ඔව් ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මම ඒකට උදාහරණයක් වශයෙන් දෙන්නම්. මම දැන් දෙනවා ත්‍රිකෝණ තුනක පාදවල දිග සම්බන්ධ තොරතුරු. පළවෙනියෙන් සලකන ත්‍රිකෝණයේ පාදවල දිග සෙන්ටිමීටර් 6යි සෙන්ටිමීටර් 7යි සෙන්ටිමීටර් 9යි. ඊළඟට සලකා බලන ත්‍රිකෝණයේ පාදවල දිග සෙන්ටිමීටර් 5යි සෙන්ටිමීටර් 12යි සෙන්ටිමීටර් 13යි. ඊළඟට සලකා බලන ත්‍රිකෝණයේ පාදවල දිග දෙනවා සෙන්ටිමීටර් 7යි සෙන්ටිමීටර් 8යි සෙන්ටිමීටර් 11යි කියලා. මේ දීලා තියෙන්නේ ත්‍රිකෝණ තුනක පාදවල දිග. ඉතින් මේකෙන් ඍජු කෝණීය ත්‍රිකෝණ තියනවද දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ. ඊට කලින් මම ඔබේ ප්‍රශ්නයක් අහන්නද? මේ කියන්නා වූ ත්‍රිත්ව මේ එක් ත්‍රිත්වය ත්‍රිකෝණයක පාදවල දිග සඳහා ගැලපෙනවද? මේවා ත්‍රිකෝණවල පාදවලට ගැලපෙන්නේ නැත්නම් කොහොමත් ඉතින් මෙතන මේ ත්‍රිකෝණයක් හදාගන්න බෑනේ. ඒක කොහොමද අපි හොයාගන්නේ? මේ කුඩාම පාද දෙකේ දිගවල් එකතු කරලා බලන්න. 6යි 7යි එකතු වුණාම 13යි. ඔබ මේක අහලා තියෙනවා 7 පන්තියේදී. නැවතත් මම මේ පොඩ්ඩක් මතක් කරනවා. මේ දෙදෙනාගේ දිගේ එකතුව 13යි. ඒ අගේ මේ දිගම පාදයට වඩා වැඩි වෙන්න ඕන. අනිවාර්යෙන් ඒක වෙලා තියෙනවනේ. මේ දෙන්නගේ එකතුව මෙයාට වඩා වැඩි නම් මේ රේඛා ඛණ්ඩ තුන පාවිච්චි කරලා ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. මෙතන බලන්න. 5යි 12යි එකතු වුණාම 17යි. 17 කියනගේ 13ට වඩා විශාලයි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. කුමන ආකාරයක ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. මෙතන 7යි 8යි 15යි.
15 11ට වඩා විශාලයි. එහෙනම් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් එතන ප්‍රශ්නයක් නැහැ. අපි පොඩ්ඩක් බලමුද මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණ වෙන ඒවා තියනවද නැද්ද? ඔව්. මෙන්න මේ කුඩාම පාද දෙකේ වර්ගවල එකතුව ගන්නකො. ඒක 6 වර්ගය ධන 7 වර්ගය. 6 වර්ගය 36යි ධන 7 වර්ගය 49යි දෙන්න එකතු වුණාම 85යි නේද? දැන් මේක දිගම පාදේ වර්ගය ගන්න. 9 වර්ගය ගත්තාම 81යි. මොකද වෙලා තියෙන්නේ? මේ දෙන්නගේ වර්ගවල එකතුවට මේ පාදේ වර්ගය සමාන වෙලා තියෙනවද? නෑ නේ. 85 කියනවාගේ විශාලයි 81ට. මේකනේ ඇත්ත කතාව. එහෙනම් මම මේකෙන් යමක් කියලා දෙන්නම්. කුඩාම පාද දෙකේ වර්ගවල එකතුවට වඩා දිගම පාදේ වර්ගය අඩු වුණොත් දැන් මෙතන වෙලා තියෙන එකයි. මේ පාද දෙකේ වර්ගවල එකතු 85යි. හැබැයි වඩා අධික පාදේ වර්ගය 81යි. ඒ අගය 85ට වඩා කුඩා වෙලා තියෙනවා. 85ට වඩා 81 කුඩායි. එහෙනම් අනිවාර්යෙන් මේක සුළු කෝණික ත්‍රිකෝණයක්. මොකද්ද? සුළු කෝණික ත්‍රිකෝණයක්. මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් නෙවෙයි. එම නිසා මෙය සුළු කෝණික ත්‍රිකෝණයකි. මම මේක අත් වශයෙන්ම ඔයාලට මේ වඩා හොඳ විදිහට මේ කාරණේ ලබා දෙන්න ඕන නිසා කරන්නේ. ඊළඟට අපිට බලමු ඊළඟට දීලා තියෙන ත්‍රිත්වය මොකක්ද කියලා. ඒ ආධාර ත්‍රිකය 5යි 12යි 13යි. ඒක ත්‍රිකය. හැබැයි පයිතගරස් ත්‍රිකයක්ද කියලා තව පොඩ්ඩකින් බලන්න. ගන්න බලන්න 5 වර්ගයේ ධන 12 වර්ගය. මේ ත්‍රිකය පයිතගරස් ත්‍රිකයක්ද? මේ මෙතන ත්‍රිකයක් තියෙන්නේ. මේක පයිතගරස් ත්‍රිකයක් වෙන්න නම් 6 වර්ගයේ ධන 7 වර්ගයට මේ අගේ වර්ගයේ සමාන වෙන්න ඕනේ. ඒක උනේ නෑනේ. මේක ත්‍රිකයක් වුණාට පයිතගරස් ත්‍රිකයක් නෙවෙයි. මෙතන බලන්න 5 වර්ගයේ ධන 12 වර්ගය සමානයි 25 ධන 144. ඔයාලා දන්නවනේ එන්නේ 169. දැන් ගන්නකො 13 වර්ගය. 13 වර්ගය 13 වරක් 13 169. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔන්න අලුත් සම්බන්ධයක් කෙලින්ම ලියනවා. 5 වර්ගයේ ධන 12 වර්ගයේ සමාන වෙලා තියෙනවා නේද 13 වර්ගයක. මෙන්න මෙහෙම වෙනකොට ඔයාලට මතක ඇති මම පයිතගරස් ත්‍රික ගැන මුලින්ම පැහැදිලි කරනකොට මේ සම්බන්ධතාවලට ආවා. එහෙමනම් මේක පයිතගරස් ත්‍රිකයක් වෙනවා. පයිතගරස් ත්‍රිකයක් නම් අනිවාර්යෙන් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕන. මේක ඍජුකෝණී ත්‍රිකෝණය. අවසානයකට යම් බලන්න. කුඩාම පාද දෙකේ වර්ගවල එකතුව 7 වර්ගයේ ධන 8 වර්ගයේ සමානයි 49 ධන 64. මේ ටික එකතු වුණාම 113යි කියලා බලන්න. දිගම පාදයේ වර්ගය ගන්න බලන්න. 11 වර්ගය ගත්තාම 121යි. දැන් මොකද මෙතන වෙලා තියෙන්නේ? දිගම පාදයේ වර්ගය විශාල වෙලා තියෙනවා කුඩා පාද දෙකේ වර්ගවල එකතුවට වඩා. ඒ කියන්නේ 113ට වඩා විශාලයි. මෙන්න මේ විදිහට වුණොත් එහෙම මේ දේ ප්‍රතිවිරුද්ධ දේ එතන වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් මේක මහා කෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕන. මහා කෝණී ත්‍රිකෝණයක්. දැන් මේක මම කියලා දුන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ ගැන විතරක් හිතන්න නෙවෙයි. කොහොමද අපි පාදවල දිග දුන්නාම ඒ පාදවල දිග භාවිත කරලා ඒ ත්‍රිකෝණය ඍජු කෝණීයද සුළු කෝණීයද මහා කෝණීයද කියලා තීරණය කරන්න කොහොමද කියන එකත් මම ඔන්න ඔයගේ මනසට ඇතුල් කරලා තියෙනවා. දැන් එහෙමනම් දැන් තමයි මම අර කිව්ව දෙයට යන්නේ. මම කිව්වනේ පෙළපොත අරගෙන ඉවර වෙලා පොඩි සාකච්ඡාවක් කරමු කියලා. ඔව් එහෙමනම් දැන් ගන්න බලන්න. ඔයාලගේ පෙළපොත ගන්න. 17 වෙනි පාඩමට කරලා ගන්න. 17 වෙනි පාඩමේ 17 තුන අභ්‍යාසයට යන්න. දැන් 17 තුන අභ්‍යාසයේ තියෙන උපදේශ මාලාව පොඩ්ඩක් බලන්න. එක් ප්‍රශ්නයකට අදාළ කිසියම් උපදේශයක් දීලා ඇති. ඒ උපදේශය හොඳින් කියවන්න. දැන් මේක තේරුම් ගත්තද? තේරුම් අරගෙන තීරණ දේ කරන්න උත්සාහ කරන්න. පළවෙනි එකෙන් අහන්න කියන්නේ මොකද්ද? ත්‍රිත්ව දෙකක් දීලා තියෙනවා. 8 15 17 කියන්නේ එක්තරා ත්‍රිකෝණයක පාද තුනේ දිග. 14 18 25 කියන්නේ තවත් ත්‍රිකෝණයක පාද තුනේ දිග. කියන්නේ මොකද්ද? මේ මෙඩුම් ඒ දීලා තියෙන්නේ පාදවල මෙඩුම් නම් එම ත්‍රිකෝණ දෙකෙන් ඍජුකෝණික ත්‍රිකෝණයක් වන්නේ කවර ත්‍රිකෝණයේදයි තෝරන්න. ඒ අනුව පයිතගරස් ත්‍රිත්වය ලියා දක්වන්න.
පායිතගරස් ත්‍රිත්වය ලියා දක්වන්න. මෙතන ත්‍රිත්ව දෙකක් තියෙනවා. එයින් එකයි පායිතගරස් ත්‍රිත්වයක් වෙනවා කියලා කියන්නේ මේ කියන විදිහට තේරෙනවා. මොකක්ද මේ පායිතගරස් ත්‍රිත්වය කියලා තමයි අපි හඳුන්වන්න ඕන. එහෙනම් එකපාරට අහවල් එක පායිතගරස් ත්‍රිත්වය කියලා කියන්න බෑනේ. ඒ නිසා ගන්නකො බලන්න පළවෙනි එකේ 8 වර්ගයට 15 වර්ගය කුඩාම පාද දෙකේ වර්ග එකතු කරලා බලන්න. 8 වර්ගය 64යි 15 වර්ගය 225යි එකතු වුණාම ලැබෙන්නේ 289යි. දිගම පාදයේ වශයෙන් දීලා තියෙන්නේ ඒකක 17ක් දිග පාදයක්. එහෙනම් 17 වර්ගය කියන්නේ 289යි. ඔයාලා දන්නවා ඇති 17 වරක් 17 289යි. මොකද වෙලා තියෙන්නේ? 8 වර්ගයේ ධන 15 වර්ගයේ සමාන වෙලා තියෙනවා 17 වර්ගයට. එම නිසා 8 වර්ගයේ ධන 15 වර්ගයේ සමානයි 17 වර්ගයේ. එම නිසා මේක පායිතගරස් ත්‍රිකයක්. එතකොට මෙතන පායිතගරස් ත්‍රිත්වය 8 15 17 කියන ත්‍රිත්වය බව ඔබ හඳුනා ගන්නවා. හැබැයි ඉතින් අනිත් එකත් පායිතගරස් ත්‍රිත්වයක්ද දන්නේ නැහැ. ඒකත් බලමු අපි. දෙලක් තියෙන පාදවල දිග ඒකක 14යි 18යි 25යි කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ 14 වර්ගයේ දන්නවද ඔය දරුවෝ? 14 වර්ගය කියන්නේ 14 වර 14 196යි. මම හිතන්නේ ඔබට අද්දගීම ඇති. ඔය දරුවෝ දන්නවද 18 වර්ගය? 18 වර්ගයේ සමානයි මම යම් කිසි ගණනක් දැන් 18 වර්ගයේ කියන්නේ යනවා. මම මෙහෙම කිව්වොත් ඔබ ඒක පිළිගන්නවද? 18 වර්ගයේ මම කියනවා 324යි කියලා. පිළිගන්න පුළුවන්ද 18 වර්ගයේ 324යි කියලා? මේ බලන්නකෝ 18 ගුණ කරලා බලන්න 18 8 වරක්කට 64යි 6ක් ඉදිරියේ 8 වරක් එක 8යි 8යි අර ඉතිරි 6යි එකතු වුණාම ඔය දරුවෝ දන්නවා 8යි 6යි 14යි. එක් වරක්කට 8යි එක් වරක් එක 1යි 4යි 8යි 4යි 12න් දෙක එකක් ඉදිරියේ 1 1යි 2යි 1යි 3යි 324යි මං හරියට 18 වර්ගයේ 324යි. එහෙමනම් ඊළඟට අපි බලමු සමාවෙන්න මම මේක පොඩ්ඩක් ලිව්ව ආකාරයේ වැරද්දක් තියෙනවා නේද? වැරද්දක් කියන්නේ මේ මෙතන අපි වර්ග දෙක එකතු කරන්න ගන්නේ උඩාම පාද දෙකේ වර්ගවල එකතුව ගන්නෙ. ඉතින් 14 වර්ගයේ ධන 18 වර්ගය කියලා ලියා ගන්න ඕන. 14 වර්ගයේ 196 ධන 18 වර්ගයේ 324 බලන්නකො එකතු කරලා කවුද එන්නේ කියලා. 6යි 4යි එකතු වුණාම 10න් බිඳුව ලිව්වනේ එකක් ඉතුරු වුණානේ. 9 කාල ඉතිරි එක එකතු වුණාම 10යි 10යි 12න් දෙකනේ එකක් ඉතිරි 1 1 2යි 2යි 3යි 5යි නේද? කියන්නේ 14 වර්ගයට 18 වර්ගය එකතු වුණාම 520ක් එනවා. එහෙනම් අපි බලමු දිගම පාදයේ වර්ගය කියන්නේ 25 වර්ගය බලන්නකෝ. 25ක් 25 කියන්නේ 625යි. මම පහුගිය දවසේ ඔයාලට කියලා දුන්නා කෙලවර ඉලක්කම පහක් තියෙන සංඛ්‍යාවක වර්ගය හොයන ලීසි ක්‍රමයක් ගැන. ඒක අමතක නැතුව ඇති. කොහොමද මම නැවතත් මතක් කරන්නම්. මේක යොදා ගන්න පුළුවන් මේ ක්‍රමය කෙලවර ඉලක්කම පහ තියෙන්න ඕන. එයාගේ වර්ගයක් ලබා ගැනීමේ අවස්ථාවක් වෙන්නත් ඕන. 5 වරක් පහ 25යි. මේ අගයන් දෙකෙන් එකකට එකක් එකතු කරන්න. අපි මේ දෙකට එකක් එකතු කරොත් 3යි, 3 වරක් දෙක 6යි. එතකොට 625යි. මම එහෙම තමයි මේ 25 වර්ගය 625යි කියලා ගත්තේ. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? දෙකම පාදයේ වර්ගය 625 වඩා විශාල වෙලා තියෙනවා නේද? අර කුඩාම පාද දෙකේ වර්ගවල එකතුවට වඩා. ඉතින් මෙතන මොකද්ද මේ කියන්නේ? මේ ඇවිල්ලා කොහොමඩවත් මේ ඒකක තුනට අදාළ ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් නෙවෙයි. එහෙනම් මේ ත්‍රිත්වය පායිතගරස් ත්‍රිකයකුත් නෙවෙයි. එහෙනම් මේකේ පායිතගරස් ත්‍රිකය දැම්මම ලියනවා. එම නිසා පායිතගරස් ත්‍රිකය එකයි තියෙන්නේ. ඒ පායිතගරස් ත්‍රිකය කවුද? 8යි 15යි 17යි. පළවෙනි ප්‍රශ්නේ උත්තරය ලබාගත්ත විදිය ඔබ දැක්කනේ. දෙන්නම ත්‍රිකයන් දෙකක්. මොනවාද ත්‍රිකයන් දෙක? 8 15 17 14 18 25 ත්‍රිකයන් ත්‍රිත්ව දෙකක් දීලා තියෙනවා. එයින් පායිතගරස් ත්‍රිත්වයට අයිති වෙන්නේ මෙන්න මේක විතරයි. ඊළඟට බලන්නකෝ දෙවෙනි එකේ අංක 1 හා 2 රූපවල දක්වා ඇති විනිමානුව එක් එක් රූපේ BAC කෝණයේ ඍජු කෝණයක් බව පෙන්වනවා. දැන් අපි BAC කෝණයේ ඍජු කෝණයක් බව පෙන්වන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක කොහොමද කරන්නේ? BAC කෝණයේ ඍජු කෝණයක් බව පෙන්වන්නේ කෙසේද? ඔව් හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ මේ පායිතගරස් ත්‍රික ගැන අවබෝධයක් තියනවාද කියලා පරීක්ෂා කර බැලීම සඳහා
දීපු ගැටලු තියෙන්නේ මේ. මෙතන තියෙනවා මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවානේ. ඔව්. හැබැයි ඒ ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා දීලා තියෙනවා. මොකද මෙතන ඍජුකෝණී මුල්ලක් තියෙනවා. එයාගේ නම ABD. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? මේ ABD ඍජුකෝණී ත්‍රිකෝණයේ AB පාදයේ මත. ඒ කියන්නේ කර්ණයේ මත තවත් ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මෙහෙම ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. ඒක ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා වර්ධවා තේරුම් ගන්න එපා. මොකද ර්ජුකෝණී මුල්ලක් ඇතුළත් වෙලා නැහැ. මෙතන තියෙනවා C. එහෙනම් A ත්‍රිකෝණයේ ABC. එතකොට BAC කියන එක කෙනා. මෙන්න මෙයා ඍජුකෝණයක් බව පෙන්වන්න කියලාමයි කියන්නේ. පාදවල දිග දීලා තියෙනවානේ. මෙයා සෙන්ටිමීටර් 12යි. මේ පාදයේ සෙන්ටිමීටර් 9යි. AC පාදයේ සෙන්ටිමීටර් 8යි. BC පාදයේ සෙන්ටිමීටර් 17යි. ඉස්සෙල්ලාම ඔබට පුළුවන් පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරලා ABD ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධතාවය යොදා ගැනීම මගින් AB වල දිග හොයා ගන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ අනුව බලන්න AB වර්ගයේ සමානයි 12 වර්ගයේ දර 9 වර්ගයේ. ඔබට දැන් මම ඉක්මනින් කරාට කමන්නේ. ඔබ දැන් මේවා ගැන හොඳ අවබෝධයක් තියාගෙන ඉන්නේ. එහෙමනම් AB වර්ගයේ සමානයි 12 වර්ගයේ 144 ධන 9 වර්ගය කියලා කියන්නේ 81යි නේද? එහෙමනම් AB වර්ගයේ සමානයි 144ට 81ක් එකතු වුණාම 225යි. ඒ කියන්නේ AB කියලා කියන්නේ මූල 225යි. එහෙමනම් සෙන්ටිමීටර් 15යි. එතකොට AB වල දෙක සෙන්ටිමීටර් 15ක් වෙනවා. දැන් ABC වල ත්‍රිකෝණය ABAC කෝණය ඍජු කෝණයක් වෙන්න නම් 15 වර්ගය සහ 8 වර්ගය 17 වර්ගයට සමාන වෙන්න ඕන. පයිතගොරස් ත්‍රික පිළිබඳ අවබෝධය භාවිතයි. අපි බලමු මේක. මෙතන දිගම පාදය හැටියට තියෙන්නේ සෙන්ටිමීටර් 17 පාදය කියන්නේ AC. දිගම පාදය 17 නම් එයාට සම්මුඛ කෝණයේ අංශක 90ක් වුණොත් අනිවාර්යෙන්ම මේ 15 වර්ගයට 8 වර්ගය එකතු කරපුවාම එමාගේ 17 වර්ගයට සමාන වෙනවා. ධම්මා එක ලියනවා. හොයමු බලන්න 8 වර්ගයේ ධන 15 වර්ගයේ උත්තරේ 64 ධන 225යි. ඒ කියන්නේ 289යි. 17 වර්ගයේ බලන්න. ඉස්සෙල්ලත් මේක ලැබුණා 289. දැන් මොකද වෙලා තියෙන්නේ? එම නිසා 8 වර්ගයේ ධන 15 වර්ගයේ සමාන වෙලා තියෙනවා 289ට. එහෙම වෙච්ච නිසා අනිවාර්යෙන් BAC කෝණය අංශක 90ක් වෙනවා. එම නිසා BAC කෝණය සමානයි අංශක 90ක් වෙයි. හේතුව මම නැවතත් කියන්නම්. මේ පාද තුනේ දිග පයිතගොරස් ත්‍රිකයක පිහිටනවා. 8 15 17. හැබැයි ඒක පයිතගොරස් ත්‍රිකයක් නෝඩන. ඒ කියන්නේ 8 වර්ගයට 15 වර්ගය එකතු කරලා එන අගයට වඩා 17 වර්ග මෙතන AC පාදයේ දිගේ වර්ගය කුඩා වුණා නම් හෝ විශාල වුණා නම් කවදාවත් මේ කෝණය අංශක 90ක් වෙන්නේ නැහැ. 90ක් උනේ නැත්නම් ඒක ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව පොඩ්ඩක් බලන්න. ඊළඟ අවස්ථාවේ දීලා තියෙනවා මෙහෙම දෙයක්. ABC කියලා ප්‍රමාණයෙන් විශාල ත්‍රිකෝණයක් තියෙනවා. නම් කරලා තියෙන්නේ ABC වශයෙන්. ඒ වගේ දර BCට ලම්බයක් ඇඳලා තියෙනවා. ඒ ලම්බේ ED. මේ පාදයේ සෙන්ටිමීටර් 10යි. AD පාදයේ දක්වන්නේ සෙන්ටිමීටර් 6කින්. AC පාදයේ දක්වලා තියෙන සෙන්ටිමීටර් 7.5 කියලා. හොඳයි වන්න අවස්ථාවක් ලැබුණේ එක. මේකේ BAC කෝණය ඍජු කෝණයක් වෙනවද නැද්ද? හැබැයි කියන්නේ නම් BAC වෙන්න මෙයා. BAC ඍජු කෝණයක් වන බව පෙන්වන්න කියලා කියන්නේ. ගැටලුවක් කරගන්න එපා. මෙතන ABD කියන්නේ ACD කියන්නේ දෙන්නම ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක්. හේතුව AD ඇඳලා තියෙන්නේ BCට ලම්බ වෙන පරිද්දෙන්. එහෙමනම් මම ලෑස්ති වෙනවා මෙන්න මේ BD වල දිග හොයාගන්න. අපි පයිතගොරස් සම්බන්ධය දැන් විවිධ ආකාර වලින් යොදලා හොඳ අත්දැකීම් ලබාගත්ත පිරිසක්. එහෙමනම් BD උත්තර වෙන විදිහට පයිතගොරස් සම්බන්ධතාවය භාවිත කරන්නේ කෙසේද? මේ පිළිබඳ අවබෝධය දරුවන්ට තියෙනවා. අපිට පුළුවන් ලියන්න BD වර්ගයේ සමානයි AB වර්ගයේ ඍණ AD වර්ගය කියලා. ඒ කියන්නේ 10 වර්ගය අඩු කිරීම 6 වර්ගය. එහෙමනම් BD වර්ගයේ සමානයි C අඩු කිරීම 36යි
එහෙනම් BD වර්ගයේ සමාන වෙන්න ඕන 64කට. ඒ අනුව BD කියලා කියන්නේ 64 වර්ගමූලය. 64 වර්ගමූලය ඔබ දන්නවා සෙන්ටිමීටර 8යි. දැන් BD කොටසේ දිග සෙන්ටිමීටර 8යි. ඒක අපිට ගන්න පුළුවන් උනේ ABD ඍජුකෝණීය ත්‍රිකෝණයක් වන නිසා පායිතගරස් සම්බන්ධතාවයේ යෙදීම වගේ. ඒ වගේම ACD ත්‍රිකෝණීය ඍජුකෝණීය ත්‍රිකෝණයක් වන නිසාම අපිට පුළුවන්කමක් තියෙනවා ACD ත්‍රිකෝණයට පායිතගරස් සම්බන්ධතාවය යොදා ගන්න. මම ඒක මේ හරිය කරනවා. බලන්න. AC වර්ගය සමාන වෙනවා. AC වර්ගය සමානයි AD වර්ගය දන CD වර්ගය. හොයන්න තියෙන්නේ CD නිසා අපි CD වර්ගය උත්තර කරගමු. CD වර්ගය සමානයි AC වර්ගය ඍණ AD වර්ගය. ඒ කියන්නේ CD වර්ගය සමානයි 7.5 වර්ගය අඩු කිරීම 6 වර්ගය නේද? එහෙමනම් CD වර්ගය සමානයි 7.5 වර්ගය. ඔය දරුවෝ 75 වර්ගය ගන්න දන්නවා නම් 7.5 වර්ගය බොහොම පහසුවෙන්ම ලියන්න පුළුවන්. 75 වර්ගය කීයද? අර ක්‍රමය පාවිච්චි කරන්න. 5 වරා 25. ඔන්න කෙලවර ඉලක්කම් දෙක 25යි. ඊළඟට 7ට එකක් එකතු කරන්න 8යි. 8 වරක් හද කීයද? 56. උත්තරේ 5625යි. 5625යි. නමුත් 7.5 ගුණ කරනකොට එන උත්තරේට දශම ස්ථාන දෙකක් තියෙන්න ඕනේ. එහෙනම් මෙතන එන්නේ 56.25. අඩු කිරීම 30යි. CD වර්ගයේ සමානයි 56.25න් 36ක් අඩු වුණාම කීයද අපිට ලැබෙන්නේ? 20.25යි. අඩු කරලා බලන්න 56.25න් 36ක් අඩු කරන්න ඔබට ලැබෙන්නේ 20.25. මොකද කියන්නේ 20.25ට පුළුවන් ද අපිට වර්ගමූලයක් හොයාගන්න? පුළුවන්. මම ඒක ගන්නෙ මෙන්න මෙහෙමයි. ඔය දරුවන්ට මම කියන්න. පොඩ්ඩක් බලන්න 45 වර්ග කරලා 45න් ගුණ වුණාම කීයද? 5 වරක් 5 25යි. 4ට එකක් එකතු වුණාම 5යි. 5 වරක් 4 20යි. 25යි. එහෙනම් 20.25ට වර්ගමූලයක් තියෙනවා. කීයද යා? 20.25 වර්ගමූලය 4.5 වෙන්න ඕන. දැන් බලන්න BD සෙන්ටිමීටර 8යි CD සෙන්ටිමීටර 4.5යි. ඒ අනුව අපට මේ BC පාදයේ දිග ලබා ගන්න පුළුවන්. එම නිසා BC කියලා කියන්නේ සෙන්ටිමීටර 8 සහ සෙන්ටිමීටර 4.5 එකතු. ඒ අනුව BC කියන්නේ සෙන්ටිමීටර 12.5ක් වෙනවා. එහෙම නේද? දැන් BAC කෝණයේ අංශක 90ක් වෙන්න නම් ඔබ දන්නවා මොනවද වෙන්න ඕන කියලා. මෙන්න මේ කුඩා පාද දෙකේ වර්ගවල එකතුවට BC පාදයේ වර්ගය සමාන වෙන්න ඕන නේද? ඔව්. එහෙමනම් මෙන්න මෙහෙම අපි කියමුකෝ බලන්න. බලමු අපි AC පාදයේ දිග 7.5යි එයාගේ වර්ගය ගන්න. ධන. AB පාදයේ 10යි ගන්න බලන්න 10 වර්ගය. 7.5 වර්ගයේ මීට ඉස්සෙල්ලත් අපි කතා කරානේ. ඒ ඇවිල්ලා 56.25යි. එකතු කිරීම 10 වර්ගය කියන්නේ 100යි. එතකොට මේ ටික එකතු වුණාම එන්නේ කීයද? 156.25යි. දැන් දරුවනේ ඒ වගේම ගන්නකො බලන්න BC පාදයේ වර්ගය. BC වල වර්ගය කියලා කියන්නේ 12.5 වර්ගය. 12.5 වර්ගය. බලන්න 12.5 වර්ගය කීයද කියලා. අර 125න් ගුණ කරන්න පුළුවන් අපේ ක්‍රමය පාවිච්චි කරලා මෙන්න මේ වගේ. 125 ගුණ කිරීම 125. 5 වරක් 25යි. 12ට එකක් එකතු වුණාම 13. ඔබ දන්නවද 13න් 12 ගුණ වුණාම කීයද කියලා? 13 වරක් 2 26යි දෙකක් ඉදිරි. 13 වරක් 1 13යි 2යි 15යි. ඔය කියන්නේ බොහොම ලස්සනට එනවා 15625. හැබැයි 12.5න් ගුණ කරොත් අනිවාර්යෙන් උත්තරේ 156.25යි. ඔන්න මම ලිව්වා 156.25යි. මේ දරුවෝ දැන් බලන්නකෝ මේ පාද දෙකේ වර්ගවල එකතුවත් 156.25යි. මේ ABC ත්‍රිකෝණයේ දිගම පාදයේ BC වල වර්ගයත් 156.25යි. එහෙනම් දිගම පාදයේ BC නම් BC ට සම්මුඛ කෝණය BAC කෝණය අනිවාර්යෙන් ඒක අංශක 90ක් වෙන්න ඕන. මොකද 7.5යි 10යි
12.5 කියන්නේ පයිතගර ස්ත්‍රිකයක් වන නිසා. එම නිසා BAC කෝණය ඍජු සමානයි අංශක 90යි. BAC කෝණය සමානයි අංශක 90යි. හොඳයි BAC කෝණය අංශක 90ක් වුණාට පස්සේ එම නිසා ලියන්න එම නිසා BAC කෝණය ඍජු කෝණය කියලා ලියන්න. මොකද මම මේ ප්‍රශ්නේ නැවතත් බැලුවා. ඒකේ කියලා තියෙන්නේ BAC ඍජු කෝණයක් වන බව පෙන්වන්න කියලා. මෙතනත් එහෙමයි අර ඉස්සෙල්ලා ගැටලුවේ BAC කෝණය සමාන අංශක 90 නිසා එම නිසා BAC කෝණය ඍජු කෝණය කියලා ඔය දරුව ලියන්න ඕනේ. එතනින් තමයි මේක අවසාන වෙන්නේ. එතකොට මම හිතනවා ඔන්න පයිතගර ස්ත්‍රික අපි භාවිත කරන අවස්ථා කීපයක් ගැන සාකච්ඡා කළේ. තුන්වෙනි ප්‍රශ්නේ දිහා බලන්න පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරමින් පයිතගර ස්ත්‍රිත්ව සොයන්න ඔබේ පිළිතුරු සනාථ කරන්න. x වෙනුවට අගයන් දීලා තියෙනවා 2 5 4 6 7. y වෙනුවට දීලා තියෙනවා අගයන් 1 4 3 5 5. බලමු x වර්ගයේ අගය කියන්නේ දෙකේ පළමු අවස්ථාවට අනුකූලව x වර්ගයේ අගය කියන්නේ දෙකේ වර්ගය කියන්නේ 4යි. ඒක මනෝමය පුරවන්න පුළුවන් නම් තමයි වඩා හොඳ. y වර්ගයට අදාළ අගය කියන්නේ එකේ වර්ගය 1යි. එතකොට ABC කියලා පෙන්වුම් කරලා තියෙනවා ඔබට මතක ඇති. A සහ B වලින් පෙන්වන්නේ ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිග. C වලින් පෙන්වුම් කරලා තියෙන්නේ කර්ණයේ දිග. ඒකක වලින් දක්වලා තියෙන්නේ. එතකොට අවසානයේ තියෙන්නේ අදාළ පයිතගර ස්ත්‍රිත්වය. x වර්ගය අපට ආවේ 4යි, y වර්ගය ආවේ 1යි. x වර්ගයේ ඍණ y වර්ගයගේ මොකද්ද? 4 අඩු කිරීම 1, 4න් එකක් අඩු වුණාම 3යි. ඊළඟට 2xy කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. දෙවරක් 2 4යි, 4 වරක් 1 4යි. x වර්ගයේ තන y වර්ගය කියලා කියන්නේ 4 ටිකක් එකතු වෙන්න ඕන 5යි. මොකද්ද පයිතගර ස්ත්‍රිත්වය? 3යි, 4යි, 5යි. ඒ වගේ මේකේ තුන්වෙනි අවස්ථාව බලන්න. x වර්ගයේ 4ක් වෙනකොට y වර්ගයේ 3ක් කියලා අපිට දීලා තියෙනවා. එහෙමනම් x වර්ගය කියන්නේ ඔබ දන්නවා 4 වර්ගය. 4 වර්ගය 16යි, 3 වර්ගය 9යි. 16යි 9යි සටහන් කරලා තියන්න පිළිවෙලින් x වර්ගය සහ y වර්ග තීර තුල. එතකොට x වර්ගයේ ඍණ y වර්ගයට අදාළ අගය මොකද්ද? x වර්ගයේ අගය 16 නම් y වර්ගයේ අගය 9 නම් x වර්ගයේ ඍණ y වර්ගය කියන්නේ 16 අඩු කිරීම 9 ඒ කියන්නේ 7යි. ඒකක 7යි. ඊළඟට b කියන්නේ 2xy. 2x කියන්නේ 4 නම් y කියන්නේ 3 නම් 2xy කියන්නේ දෙවාරයක් 4 ගුණ කිරීම 3. දෙවාරක් 4 8යි 8 වරක් 3 24යි. එතකොට x වර්ගයේ ධන y වර්ගය කියන්නේ 16 ධන 9 ඒ කියන්නේ 25යි. මොකද්ද අදාළ පයිතගර ස්ත්‍රිකය? 7යි ඊළඟට 24යි අවසාන වශයෙන් 25යි. අවසාන එක පොඩ්ඩක් බලන්න. x වලගේ 7ක් වෙන අවස්ථාවේදී y වලගේ 5යි. එහෙමනම් x වර්ගයේ අගය මොකද්ද? 7 වරක් 49යි. y වර්ගයේ කීයද? 5 වර්ගයේ 5 වරක් 5 25යි. 49යි 25යි. එහෙමනම් x වර්ගයේ ඍණ y වර්ගයෙන් දක්වන අගය මොකද්ද? ඔබට දෙන්නේ 49න් 25 අඩු කරන්න. 49න් 25ක් අඩු වුණාම ඔය දරුවෝ දන්නවා එතන එන්නේ ඒකක 24 24 කියන අගය එන්නේ. ඊළඟට 2xy බලන්න x වලගේ 7යි y වලගේ 5යි. එහෙමනම් දෙවරක් 7 14යි 14 වරක් 5 70යි. අවසාන වශයෙන් x වර්ගයේ ධන y වර්ගය 7 වර්ගය 49යි 5 වර්ගය 25යි. 49ට 25 එකතු වුණාම 49ට 25 එකතු වුණාම උත්තරය ඔබ දන්නවා මං හිතන්නේ 74යි කියලා. එතකොට මෙතනත් අපිට ලැබෙනව නේද පයිතගර ස්ත්‍රිකය? මොනවද මේ පයිතගර ස්ත්‍රිකය? x වර්ගයේ ඍණ y වර්ගයේ වෙනුවට අපිට ලැබුණේ 24. 2xy වෙනුවට අපිට ලැබුණේ 70. ඒ වගේම x වර්ගයේ ධන y වර්ගයේ වෙනුවට අපිට ලැබුණේ 74.
එතකොට අදාළ පෛතෘක ස්ත්‍රිත්වය ලියන්න පුළුවන් අවසාන තීරයේ වරහන් තුල ලියන්න කොහොමද අපි ලියන්නේ? 24 ඊළඟට 70 74 යන ආදී වශයෙන්. එහෙමනම් මම හිතනවා ඊළඟට ඔබට තියෙන විස්තරාභ්‍යාසයක් කරන්න. මේ විස්තරාභ්‍යාසය තුළ පෛතගරස් සම්බන්ධයේ භාවිත සහ ඒ වගේම පෛතගරස් ත්‍රික සම්බන්ධ ගැටලු පහක් තමයි තියෙන්නේ. මේ ගැටලු පහ සෑදීම සඳහා මම හිතන්නේ අද දවසේ සාකච්ඡා කළ දේට වඩා ඔබට වැදගත් වෙන්නේ පෙර දවසේ මම සාකච්ඡා කරපු ටික. එහෙමනම් දරුවනේ ඔන්න මම පෛතගරස් ත්‍රික පිළිබඳවත් ඔබත් සමග ගැඹුරින් සාකච්ඡා කරලා අවසන් කරා. විශේෂයෙන්ම මතක තියාගන්න පාරාමිතික සමීකරණය ගැන. ඔබ පාරාමිතික සමීකරණය මතක් කරගත්තොත් යූක්ලිඩ් කියන ගණිතඥයාගේ මම හිතනවා ඔබට ඕන තරම් පෛතගරස් ත්‍රිත්ව එකිනෙකට වෙනස් වූ පෛතගරස් ත්‍රිත්ව දිගටම ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දිවා කාලය ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි නැවත වතාවක් ඔබත් සමග මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ අධීරයේදී. එහෙමනම් ඔන්න දැන් මම 17 වෙනි අධීරත් ඔබත් සමග සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. මේ අනුව මම ප්‍රශ්න පත්‍රයක් කොටස් දෙකක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම පෛතගරස් සම්බන්ධතාවයට අදාළ සමස්ත ඒකකයම සම්පූර්ණ කරලා තියෙනවා. ඊළඟට මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ත්‍රිකෝණමිතිය සම්බන්ධව. ඉතින් ත්‍රිකෝණමිතිය සම්බන්ධව කතා කරනකොට ඔබට මතක ඇති පහුගිය දවස්වල මම ඔබත් සමග යම්කිසි ආකාරයකින් මූලික ත්‍රිකෝණමිතික අනුපාත ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ කොටස ගැන පුනරීක්ෂණය කරලා විශේෂයෙන්ම මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ත්‍රිකෝණමිතියට සම්බන්ධ විවිධ ගැටලු කිහිපයක් ඔබත් සමග සාකච්ඡා කරන්න. ඉතින් සියලු දෙනාටම සුබ දිවා කාලය ප්‍රාර්ථනා කරලා අද මම සමුගන්නවා. ඔබ සැමට ස්තුතියි. වාසනාවන්ත දවසක් ආයුබෝවන්.